ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට EBC TV නාලිකාවේ ගණිතාංශයේ තවදුරටත් ගණිතාංශයේ වැඩසටහන් තවදුරටත් ඉදිරිපත් කිරීම සඳහා මම අද සිට පාඩම් මාලාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී මම විශේෂයෙන්ම ඉස්සෙල්ලා මම කවුද කියන එක මගේ දයාබර දූදරුවන් දැනගන්න ඕනේ. දෙමාපියන්ත් ඒක දැනගන්න හොඳයි. ඒක තමයි වැඩිපුර අපිට මේ නාලිකාවේ ගණිත වැඩසටහන වලට යොමු කරන්න පුළුවන්. මම රජයේ පාසල් වල ලකුණු 40ට අඩු ගණිතයේ ලකුණු 40ට අඩු සිසු දරුවන්ගේ ගණිත දැනුම සංවර්ධනය කිරීමේ වැඩසටහන් වලට සම්පත්දායක හැටියට සම්බන්ධ වෙනවා. එතකොට මගේ නම සුදම් විතානගේ මම අද ඉඳලා මේ මාධ්‍ය ජාලේ අපි ඉදිරි ගණිත වැඩසටහන් 9 10 11 ශ්‍රේණි සඳහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම ඔබට ඉතාම වැදගත් වේවි මේ ආයතනය තුලින් මාව ඔබට ඉදිරිපත් කිරීම. ඒකට හේතුව ඔබ එදා සිට අද දක්වා අපි සාමාන්‍යයෙන් ගත්තොත් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම ගණිතය ඉගෙන ගන්නවා. හැබැයි 11 ශ්‍රේණියට ඇවිල්ලා 10 9 පන්තිවලදී හෝ ඊට පහළින් ඉගෙනගත්තු පන්තිවලදී අපි ඉගෙනගත්තු හුඟක් දේවල් අපිට මතක තිබුණත් අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මෙන්න මේ නොදන්න දේවල් ටික තමයි අපිට මේ ගණිතයේ විෂය ප්‍රශ්න පත්‍රයකට බලපාන. ඒක මේ හැම ශ්‍රේණියකටම ඉතාම වැදගත් වෙනවා, විශේෂයෙන් 9 10 11 ශ්‍රේණි වල සිසුන් සඳහා. ඒ වෙන්නේ මේ විදිහට ඒක සිද්ධ වෙන්නේ. 2006 ඉදිරිපත් කළ රජයෙන් ඉස්කෝලවල ගුරුවරුන්ට මේ නව විෂය නිර්දේශයට අවශ්‍ය අත්පත්‍රිකා. ඒ වගේම නව විෂය නිර්දේශයේ කොහොමද ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ? මෙන්න මේ කරුණු ටික ඔබට ඉදිරිපත් කළා. එතකොට නමුත් අපි දකින විදිහට හුඟක් ළමයි මේ විෂය නිර්දේශය තුළ මේ අපි යන්නේ කොහෙද? මොන විභාගයකටද? මොකක්ද අපි කරන්නේ? මේ පිළිබඳව කිසිම මේ මූලික අවබෝධයක් නැහැ. අපි ගණන් පන්ති යනවා, ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, ඉගෙනගෙන විභාගයට යනවා. එතකොට ඒදි ප්‍රශ්න පත්‍ර ගන්නවා. අපි හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕන ගණිතයේ මූලික ස්වභාවය, ස්වરૂපය සහ මේක අපි යොමු කරන්නේ කොයි දිශාවටද කියන එක අවබෝධ කරගන්න. එතකොට අන්න ඒ විදියට අවබෝධ කරගෙන අපි ඉස්සරහට ගියොත් අපිට ගණිතය කියන්නේ ඊටාම සරල සියුම් විෂයක් බවට පත් වෙනවා. ඒ වගේම හරි ආසාවෙන් කරන්න ඕන විෂයක් බවට පත් වෙනවා. ඒතර අන්න ඒ නිසා අපි අද ඉඳලා ඒ මූලික කරුණු එකින් එක ඉගෙන ගනිමින් ඉස්සරහට අපේ පාඩම් මාලාව කරගෙන යමු. අපිට සාමාන්‍යයෙන් දැන් මේ 9 ශ්‍රේණියේ වැඩසටහන අනුව 9 ශ්‍රේණියේ පාඨමාලාව අනුව අපි දැන් මේනකොට දෙවෙනි වාරේ වැඩ කරගෙන යන්න ඕන මේ දුරු තත්ත්වයක් එක්ක. එතකොට මේ දෙවෙනි වාරේ වැඩ කරද්දී අපිට ඒ වගේම 10 11 සඳහා අවශ්‍ය වෙන මූලික පාඩමක් තමයි ඔතෙන්දි සම්බන්ධ වෙනවා විද්‍යාත්මක අංකණය. විද්‍යාත්මක අංකණය. මේක 9 ශ්‍රේණියේ සහ ඉදිරියට අවශ්‍ය වෙන එක්තරා කොටසක්. හැබැයි දැන් අපි මුලින්ම කිව්වා අර විෂය නිර්දේශයේ වැදගත් වෙන්නේ මූලිකව හඳුනගෙන ගියොත් කියන්නේ. එතකොට මේ මූලික හඳුනගනිද්දී ඒක වෙන්නේ කොහොමද කියන එක මම පසුව කතා කරන්නම්. දැනට මම මේ පාඩමේ මූලික අවශ්‍ය දේවල්, පාඩමට අවශ්‍ය දේවල් ටික අද අපි සාකච්ඡා කරමු. ඊළඟ පාඩමේදී අපි බලමු අර මූලික කරුණු ටික විස්තරාත්මකව කතා කරන්න. දැන් විද්‍යාත්මක අංකණය කිව්වහම මේ අපි මම ගොඩාක් විස්තර කරන්නේ නැහැ. ඒකට හේතුව දැන් අපිට
කෙටි කාලීනව දැනුම අවශ්‍ය වෙනවා. කොහොමද ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? කොහොමද මේ ප්‍රශ්නයක් දුන්නාම තේරුම් ගන්නෙ? කොහොමද අපි මේ අවශ්‍ය ප්‍රශ්නකට උත්තර ලියන විදිහ මූලික අවබෝධය මේ පාඩමේ. එහෙනම් අපි බලමු. දැන් අපිට සාමාන්‍යයෙන් ගැටලු හදනකොට ඉදිරි ගැටලු හදනකොට අපිට තියෙනවා මෙන්න මේ වගේ ඉලක්කම. මේ වගේ ඉලක්කමක් තියෙනවා. එතකොට දැන් මේක අපිට ගුණ කරන්න කියනවා 4.7 දෙවෙනි බලය. දැන් මේක සාමාන්‍ය විදිහට ගත්තොත් අපිට ටිකක් අමාරු ක්‍රියාවලියක්. ටිකක් නෙවෙයි හොඳටම අමාරු. මේක 4.7 වැඩි කරන්න ඕනේ. ඊට වඩා වැඩි කරන්න ඕනේ. ඊළඟට දැන් අපි තව ගත්තොත් මේ වගේ සංඛ්‍යා. මේ වගේ සංඛ්‍යා. එතකොට මේවත් වැඩි කරන්න වෙනවා. තව මෙතෙන් ඉලක්කමක් දැම්මොත් මෙහෙම මේවත් මේ වැඩි කිරීමේදී අපි අපහසුතාවකටපත් වෙනවා. ඒ නිසා ගණිතයේදී මේ ඊටා විශාල සංඛ්‍යා එහෙම නැත්නම් ඊටාම කුඩා සංඛ්‍යා. ඊටාම කුඩා සංඛ්‍යා. එතකොට දැන් මේක තව ඕනනම් බිංදු ඉස්සරහට දැම්මොත් 10න් පංගුව 10000න් පංගුව මිලියනෙන් පංගුව ඉදිරියට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යා සම්බන්ධ කරලා ගැටලු හදනකොට මේක ප්‍රායෝගිකව අමාරුයි. එතකොට මේ ප්‍රායෝගිකව අමාරු නිසා මේක කෙටි කරලා ලියන ක්‍රමයක් ලෝකේ ගණිතඥයෝ හොයලා ඉදිරිපත් කළා. ඒක අපි විද්‍යාත්මක අංකණය කියලා කියනවා. එතකොට අපි බලමු පුංචි ගැටලුවකින් මොකද්ද මේ විද්‍යාත්මක අංකණය කියන්නේ? එතකොට අපි කොහොමද ඒක සාමාන්‍ය සංඛ්‍යාවක් ඒ කුඩා සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ? උදාහරණයක් හැටියට. දැන් අපි හිතමු අපි සරල එකක් ගමු. 57. දැන් මේ 575 මෙන්න මේක අපි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා නම් මේක ලියවෙන්නේ 5.75 වැඩි කිරීම 10 දෙවෙනි බලය. මෙන්න මේක තමයි ලියන්නේ. එතකොට මේ යම්කිසි සංඛ්‍යාවක් අපි වෙනත් ආකාරයකින් භාවිතා කරනවා නම් එතකොට අනිවාර්යයෙන්ම මේ දෙකේ අගයන් වෙනස් වෙන්න බෑ. මේ තියෙන අගයම මේ ලියන එකට ගැලපෙන්න ඕන. සමාන වෙන්න ඕන. එහෙම නොවුනොත් අපිට මේ ගානේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි 5 වැඩි කිරීම 3. දොර අපි දන්නවා පිළිතුර 15යි. දැන් මේක විද්‍යාත්මක අංකයෙන් ලිව්වහම මේ උත්තරේ මෙන්න. දැන් අපි හිතමු අපි 15 වැඩි කිරීම 3. එතකොට එන්නේ 45. 15 වැඩි කිරීම 3 45. දැන් මේක විද්‍යාත්මක අංකයෙන් ලිව්වහම 1.5 වැඩි කිරීම 10 පළවෙනි බලය. එතකොට 3 කියන එක ලිව්වහම 3 වැඩි කිරීම 10 බිඳුවේ බලය. දැන් මෙතන මේ දෙක වැඩි කරාම මේ උත්තරය එන්නේ. එතකොට එහෙනම් විද්‍යාත්මක අංකණය හැටියට ලිව්වම මේ සංඛ්‍යා දෙකේ වෙනසක් වෙන්න බෑ. යම්කිසි දීපු ගැටලුවක් වෙනත් ආකාරයකින් අපි ප්‍රකාශ කරගන්නවා. එතකොට දැන් මේක අපි බලමු මේ උත්තරේ එනවද කියලා. 10 පළවෙනි බලය කියන්නේ 10යි. මේක 1.5න් වැඩි කරන්න. එතකොට එනවා 150.2 ඉන්න. වැඩි කිරීම 3 වැඩි කිරීම 10 පළවෙනි බලය. දැන් 15 තියෙනවා. 10 පළවෙනි බලය කියන්නේ මෙතෙන්ට 1 10 බිඳුවේ බලය කියන්නේ 1යි. එතකොට 3 වරක් 1 3යි. එතකොට 3 වරක් 15 45යි. මෙන්න මේ උත්තරය ඇවිල්ලා. එහෙනම් අපි මේ විද්‍යාත්මක අංකණයෙන් කරත් මේ තියෙන ගානේ වෙනසක් වෙන්න බෑ. ඒ නිසා අර ගණිත ගැටලු විසඳීමේ පහසුව සඳහා අපි මේ ක්‍රමය භාවිතා කරනවා. එතකොට දැන් බලමු මේ කොහොමද මොකද්ද මේ විද්‍යාත්මක අංකණය කියන්නේ කියලා. මේ ගාන දිහා බලන්න 575 තමයි අපිට දුන්නේ. එතකොට මෙතන
5.75 තමයි විද්‍යාත්මක අංකණින් ලිව්වම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන වෙන්නේ මේ විද්‍යාත්මක අංකණිය කියන එකේ මූලික අර්ථය තමයි ඕනෑම සංඛ්‍යාවක් 1/10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න. 1/10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න. ඒ පරිවර්තනය වෙන සංඛ්‍යාව මේකට සමාන කරන්න අර 10 බල එකකින් ගුණ කරනවා. එතකොට මේ දෙක සමාන වෙනවා. බලමු අපි ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් ඊළඟට දුවේ පුතේ ඔබ මතක තියාගන්න මම මේ පාඩම් මාලාව කරනකොට ඔබ අනිවාර්යයෙන්ම මාත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔබ පොතක් පෑනක් අනිවාර්යෙන් සූදානම් කරගන්න. එතකොට මම කියන සටහන් ඔබ ලියා ගන්න. ඔබට දැනෙන ලියා ගන්න පුළුවන් වේගයෙන් තමයි මම අර්ථ දැක්වීම කරන්නේ. එතකොට එහෙම කරද්දී ඔබට ඒ පොළ කෑල්ලක තියෙන සටහනකට වඩා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉදිරි 11 වසර දක්වා අවශ්‍ය වෙන මූලික දැනුම සම්භාරයක් උතන එකතු වෙනවා. එතකොට ඔබට විභාගයට යන්න සූදානම් වෙනකොට ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න එදාටත් ඔබ ගාව සටහන් පොත අතිශයින්ම වැදගත් වෙනවා. ඒක නිසා ඔබ පොතක් පෑනක් අවශ්‍ය විසමට අඩි රූලක් මකනේ කොපැන්සලක් ඒ වුණු විදිහට සටහන හරියට දාගන්න පුළුවන් විදිහට ඔබ හැම වෙලාවෙම මේ වැඩසටහනට සූදානම් වෙන්න. එතකොට ඔබ අනිවාර්යයෙන්ම ගණිතෙහි දක්ෂයෙක් කිරීමේ අරමුණ අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙනවා. නැත්තම් නිකන් අහගෙන ඉඳලා ඔක පස්සේ අමතක වෙලා යනවා. කරේ මොනවද දන්නෙත් නැහැ. එතකොට ගැලපෙන්නෙත් නැහැ. ඒක මේ හරියන්නේ නැහැ. මොකද ඉස්සරහට යන්නේ නැහැනේ. ඔබේ දැනුම ඉස්සරහට යන්න ඕන. ගලාගෙන යන්න. අන්න ඒ නිසා මීළඟ දවස් ඉඳලා අද උනත් කමක් නැහැ. දැන් සූදානම් ගන්න පුළුවන් නම් පොතකුයි පෑනකුයි සටහන් ලියා ගන්න ලෑස්ති කරගන්න. එතකොට දැන් මම පැහැදිලි කරන්නම් ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? මේක 1/10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන්නේ. 1/10 අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. එතකොට අපි කල්පනා කරනවා දැන් මේක 1/10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද? මේක මම 100න් බෙදනවා. 100න් බෙදනවා. බලන්න 575 100න් බෙදුවහම 575ටම 100 පහයින්. එතකොට මෙතන 500යිනේ. දැන් මේකෙන් අඩු කරාම 75නේ. දැන් අපි පොඩි පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා මෙතනින් එහාට බෙදනකොට මෙතෙන්ට දශම තිතක් තියලා මේකට බිඳුවක් එකතු කරනවා. එතකොට 750ට 100 7යිනේ. එතකොට 7ක් 100 700. දැන් ඕකෙන් ආයෙ එනවා ඉතුරු වෙලා 50. දැන් මෙන්න මෙතෙන්ට ආයෙ බිඳුවක් එකතු කරලා 5. අන්න දැන් 5.75 වුණා 570. 1/10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය. දැන් ඔන්න මම මෙහෙම ලිව්වා. දැන් ඔබ මගෙන් අහන්න පුළුවන් 575 වෙනුවට 5.75 ගත්තාම ඒ ගානේ සමානත්වයක් නැහැ. අන්න ඒකට අපි මෙන්න මේ 575 බෙදීම 100 මේ ගානේ වෙනසක් නොවෙන්න අපි මේක ආයි 100න් වැඩි කරනවා. දැන් බලන්න මොකක් වැරද්දක් වෙලා තියෙනවද කියලා? මොකක් වැරද්දක් වෙලා නැහැ. ඒ කියන්නේ 575 100න් බෙදලා 100න් වැඩි කරනවා. අපි මේ 100 දෙක අයින් කරපු 100ට 100 කැපුවා කියලා හිතන්නකෝ. ඒකට 100ට 100 කැපුවාම එකයි. ඒතර 575 එකෙන් වැඩි කරා. 575 එකෙන් වැඩි කරා 5.75. මේ ඒත් 575ම තමයි ඒක. ඒකේ වෙනසක් නැහැ. දැන් හැබැයි මේ පැත්තට කරපු දේ මේ සමීකරණය අපි දන්නවනේ. මේ පැත්තටත් ඒ දේ කරනවා. මේ පැත්තත් 100න් වැඩි කළා. මේ පැත්තත් 100න් වැඩි කළා. දැන් අපිට 5.75 වැඩි කිරීම 100 කියන්නේ 10 දෙවෙනි බලය.
100 ගෙන් 10 දෙන්න. අන්න අපි මම මුලින් අර දැක්කු විදිහ. 1 10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළා. ඒක මේ 575ටම සමාන කරන්න තමයි අපි අර 100 සම්බන්ධ කරන්නේ. එහෙනම් දැන් මේක වැඩි කරාම නැවත ලැබෙන්නේ 575. සාමාන්‍යයෙන් මම මේ ඔබට පැහැදිලි කරේ මේක වෙනදී. මේකේ තරම් ඕගොල්ලෝ බරපතල විදිහට හිතන්න ඕන නැහැ. මේක පැහැදිලි කරන කෙටි මේක අපි ඉගෙන ගන්න ලියන්න පුරුදු වෙන කෙටි ක්‍රම තියෙනවා. ඒක නිසා ඒකට අපි පුහුණු වෙමු. දැන් ඔබ දන්නවා යම් කිසි විදියකින් ඕනම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකයෙන් ලියනවා කියන්නේ 1 10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. ඔන්න පරිවර්තනය වුණා. හැබැයි මේ දෙක තුලිත වෙන්න සමාන වෙන්න ඒකට 10 බලයක ගුණිතයක් සම්බන්ධ කරනවා. 10 බලයකින් ගුණ කරනවා. ඒක තීරණය. එතකොට ඒක වෙන්නේ දැන් 575 නම් 100ෙන් බෙදලා 100ෙන් ගුණ කරා. තව පොඩි උදාහරණයක් කිව්වොත් අපි 49 ගමු. 49 තියෙන්නේ ඉලක්කම් දෙකයිනේ. ඒතකොට මේක 1 10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තන කරන්න මේක 10ෙන් බෙදන්න. 10ෙන් බෙදලා 10ෙන් ගුණ කරන්න. එතකොට 4.9 වෙනවා. හැම වෙලාවකම විද්‍යාත්මක අංකයෙන් ලියවෙනකොට 1 10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙනවා මේ සංඛ්‍යාව. ඒක සමතුලිත කරන්න අපි මේක ගුණ කරනවා අර මේ පැත්ත 10න් ගුණ කරා වගේ 10යි. එතකොට බලන්න දැන් මේ 10 පළවෙනි බලය. ඉලක්කම් 3ක් තිබුණාම 10 දෙවෙනි බලය. ඉලක්කම් 2ක් තිබුණාම පළවෙනි බලය. එහෙනම් අපි දැන් එතකොට අපි දැන් උත්සාහ කරමු මේක මේ විදිහට අපි කරන්න යන්නේ නැහැ ඉගෙන ගන්නකොට. මේ ඇත්තටම වෙන දේ. දැන් අපි කරන්නේ කොහොමද මේක සරලව කෙටියෙන් කරන්න කියන එක බලන්න. අපි බලමු මේ ගානම සරලව කොහොමද ලියන්නේ ඊට ඉස්සෙල්ලා මේ විද්‍යාත්මක අංකණය කියන එක අර්ථ දක්වන විදිහ ලියා ගන්න. එතකොට මෙන්න මෙහෙම ලියන්න. විද්‍යාත්මක අංකණය යනු ඕනෑම සංඛ්‍යාවක්. ඒක විශාල සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, කුඩා සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඕනෑම සංඛ්‍යාවක් 1 10ත් අතර සංඛ්‍යාවක් බවට සටහන් කොට 10 බලයක ගුණිතයක් සමග ප්‍රකාශ කිරීම. 10 බලයක ගුණිතයක් සමග ප්‍රකාශ කිරීම. මේක තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. ඕනෑම සංඛ්‍යාවක් 1 10ත් අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙනවා. ඒක 10 බලයක ගුණිතයක් සම්බන්ධ කරනවා. ඒ දෙක සමතුලිත කරනවා. එහෙනම් අපි බලමු දැන් ඕක දැන් මේ විදිහට හදන්න ගියාම අපිට ගන්න හදන්න එපා වෙනවනේ. ඒ කියන්නේ පොඩි ළමයින් තාම. ඒතකොට මේකට ක්‍රමවේදයක් දීලා දෙනවා මතකයෙන් හදන්න. මෙතන තියෙන 575 ඔන්න විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. මේ විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට දශම තිත කොතනද තියෙන්නේ? මුල් සංඛ්‍යා දෙක අතර. එතකොට මේ දශම තිත ඒ කියන්නේ 1 10ත් අතර සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 5.75 කියන්නේ 1 10ත් අතර සංඛ්‍යාවක්. ඕනම එකක් එතෙන්ට ගෙනල්ලා දාන්න. එතකොට ඔක මතක තියාගන්න නිකන් මෙහෙම. අපි සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට පන්සලට යනවනේ. පන්සලට යනකොට අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. පාවහන් ගලවන්න ඕනේ. හිස්වැසුම් ගලවන්න ඕනේ. ඒ විදිහට තමයි ඒක අනිවාර්යයෙන් මේ යුතු දෙයක්. කරන දෙයක්. සාමාන්‍යයෙන් එහෙම මොකක්ද ඉන්න පුළුවන් ඒවට වෙන්න ඕන දේ ඒකයි. එතකොට ඒක තමයි හරි දේ. එතකොට මෙතන වෙන්න ඕනේ හරි දේනේ. එහෙනම් විද්‍යාත්මක අංකයෙන් ලියනවා කියපු ගමම්ම තමන්ගේ මතකයට එන්න ඕන මුල් සංඛ්‍යා දෙක අතරට තමයි මේ දශම තිත එන්නේ. ඔකොතෙන්ට. එතකොට ඒක කොතනකදීවත් වරදින්නේ නැහැ. ඒක තමයි මූලික දේ. ඊට පස්සේ දැන් මේක සමතුලිත කරන්න ඕනේ. එතකොට අපි මේක 10 බලයේ ගුණ දෙයක් දාන්න ඕනේ. මෙතන දෙන ඉලක්කම් ගණන් කරා. 1යි 2යි 3යි. මේ ඉලක්කම් ගන්න අඩුවෙන් 10 බලයේ දාන්න. එකක් අඩුවෙන්. එතකොට ඉලක්කම් 3යිනේ. එතකොට එකක් අඩුවෙන් මෙතන
දෙක දාන්න. දෙවෙනි බලන්න. එහෙනම් දැන් අපිට පේනවා මේ විද්‍යාත්මක අංකණයෙන් ලියන එක අමාරු නැහැ. මොකද ඉලක්කම් 3යි මුල් සංඛ්‍යා දෙක අතර දශම තිත ඊට පස්සේ තියෙන ඉලක්කම් ගාන ගණන් කරා. ඉලක්කම් ගානේ කොට මෙතන මතක තියාගන්න ඕනේ පූර්ණ සංඛ්‍යා ගන්න. මොකද ඉලක්කම සමහරට ගානක් කියන්න පුළුවන් අපිට දශමත් වෙන්න පුළුවන්. ඒකට මෙතන තියෙන පූර්ණ සංඛ්‍යා ගන්නට වඩා එකක් අඩුවෙන් තමයි මේ සියලුම විශාල සංඛ්‍යාවල අපි දාන්නේ. අපි තව එකක් දාලා බලමු. දැන් 463. දැන් අන්න අපි ඉලක්කම ලිව්වා. මුල් සංඛ්‍යා දෙක අතර දශම තිත. ගුණ කිරීම ඔහොම ආවා. ඉලක්කම් ගන්න කීයද? පූර්ණ සංඛ්‍යා ගන්න 3යි. පූර්ණ සංඛ්‍යා ගන්න 3 නම් ඊට වඩා එකක් අඩුයි. මේක දාන්න. එතකොට විද්‍යාත්මක අංකණයට එනවා. අපි දැන් වෙනත් විදිහක් බලමු. අපි හිතමු 25. එතකොට 2.5 මුල් සංඛ්‍යා දෙක අතර දශම තිත. ගුණ කිරීම තියෙන පූර්ණ සංඛ්‍යා ගණන 2යි. එතකොට මෙතෙන් දෙන්න ඕනේ 1. තියෙන ඉලක්කම් ගණන පූර්ණ සංඛ්‍යා ගණනට වඩා අඩුවෙන් එකක්. ඒක සාමාන්‍යයෙන් මතක තබා ගැනීම පහසුවෙන් ගණන හදන්න තියෙන ක්‍රමයක්. දැන් අපි බලමු ඔකට දශම ගණනක් සම්බන්ධ කරලා. 237.5. දැන් දශම තිතක් මේකේ තියෙනවා. හැබැයි දශම තිත තිබුණට මේ දශම තිත එන්න ඕනේ අර අපේ නීතියට අනුව. මුල් සංඛ්‍යා දෙක අතරට. ගුණ කිරීම. මොන දැන් දශම තිත මේ මුල් සංඛ්‍යා දෙක අතරට ආවා 2.375. දැන් 10 බලය දාන්න ඕනේ. දැන් මම කොම් තියෙන පූර්ණ සංඛ්‍යා ගන්න. මේ පහ කියන්නේ දශම සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා ගන්න 3යි. දැන් මේ තැන් වල පූර්ණ සංඛ්‍යා ගන්න 3 නේ තියෙන්නේ. 3 තියෙනකොට ඒ තියෙන පූර්ණ සංඛ්‍යා ගන්නට වඩා එකක් අඩුයි. එහෙනම් මෙතෙන්ට 10 2. එතකොට දැන් විද්‍යාත්මක අංකණේ ලිවීම කියන සටහන් කරගත්තානේ. විද්‍යාත්මක අංකණේ කියන්නේ මොකක්ද කියලා? ඕනෑම සංඛ්‍යාවක් 1.10 අතර සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙනවා. 10 බලයක ගුණිතයකුත් එක්ක ඒ 10 බලයේ ගුණිතය ඊට පස්සේ මූලික දීලා තියෙන ගානේ පූර්ණ සංඛ්‍යා ගන්නට වඩා එකක් අඩුවෙන් අපි අතෙන්ට සටහන් කරනවා. දැන් උදාහරණ හැටියට මේ ටික ලියා ගන්න. මේ උඩින්ම තියෙන ඒවා එපා. උඩින්ම තියෙන ඒවා එපා. මේ ටික ලියා ගන්න. තන 575. දැන් අපි තව උදාහරණයක් ලියමු. 275.3යි. දැන් මේක උඩා සංඛ්‍යාවක් වෙනවා, මේක විශාල සංඛ්‍යාවක්. එතකොට 275.3 අපි විද්‍යාත්මක අංකණේ ලියනකොට දශම දෙක කොහෙද එන්නේ? මුල් සංඛ්‍යා 3 අතරට. නේද? එහෙනම් මේක අපි මෙතන ලියනවා 2.75. දැන් අපි මතක තබා ගත යුතු විශේෂ කාරණයක් තියෙනවා. දැන් මේ වගේ බිඳු වෙනකොට මේ දිග සංඛ්‍යා ලියන්න අපහසු නිසා, ගුණ කරන්න අපහසු නිසා, බෙදන්න, වර්ග කරන්න, වර්ගමූල හොයන්න, ඔය වගේ අපහසු නිසා තමයි අපි මේ ක්‍රමය භාවිතා වෙන්නේ. එතකොට මේ ක්‍රමය භාවිතා වෙනකොට දැන් මේ විද්‍යාත්මක අංකණේ ලියනකොට බිඳු ගොඩාක් තියෙනවා නම් ඒ බිඳු දාන්නේ නැහැ මෙතෙන්ට. ඒ මොකද 10 බලයෙන් ඒක අපි සමතුලිත කර ගන්නවා. 10 බලයෙන් සමාන කර ගන්නවා. දැන් බලන්න මෙතන ඉලක්කම් කීයක් තියෙනවද කියලා? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එහෙනම් 10 බලය දානවා අපි එකක් අඩුයි. එතකොට ඉලක්කම් 6ක් තියෙනවා නම් මෙතෙන් දෙන්න ඕන 5යි. දැන් ඔබට පේනවා මේ වගේ සංඛ්‍යාවල විද්‍යාත්මක අංකණය අපි ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ මේ කුඩා සංඛ්‍යා, දශම සංඛ්‍යා. එතකොට මේ සංඛ්‍යා කොහොමද විද්‍යාත්මක අංකණේ ලියන්නේ කියන එක අපි ඊළඟ පියවරේදී ඉගෙන ගමු. මේ උදාහරණ කීපේ හුරු වෙන්න ඊට පස්සේ මේ ටිකත් කියලා දුන්නට පස්සේ අපි ඒහා සම්බන්ධ අභ්‍යාසයක් කරමු.
ඔබේ පොත සහ පෑන නිතරම සූදානමින් තියාගන්න. එහෙනම් අපි ඊළඟ පාඩම් මාලාවේ හම්බෙමු. ආයුබෝවන්.